සුභේටයි කොළඹ හතර සාන්ත පීතර විදුහලේ මේගම ශාඛාවේ අධ්‍යාපන වැඩසටහන යටතේ 11 වන ශ්‍රේණියේ කතෝලික ධර්ම විෂය සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ආදරණීය දුවේ පුතේ අද අපි කතා කරමින් මේ සිටින්නේ තුන්වන තේමාව යටතේ විශ්වාසයේ ජීවිතයේ ශක්තිය නැව නැත්නම් දේව ප්‍රසාද නිධාන තේමාව යටතේ අපි කතා කරමින් සිටින්නේ එක් ප්‍රසාද නිධාන පිළිබඳව. අපි පසුගිය වීඩියෝ වලින් කතා කළා ප්‍රසාද ස්නාපනයේ සහ අභිවෘද්ධි ආනන්දය පිළිබඳව. දැන් ආදරණීය දෝපදී අද අපි කතා කරන්නේ 13 වන පාඩම වන සුවදමනය කිරීමේ දේව ප්‍රසාද නිධාන පිළිබඳව. සුවදමනය කිරීමේ දේව ප්‍රසාද නිධාන දෙකක් තියෙනවා. ඒ තමයි දෝපදී සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය, රෝගීන්ගේ ආලේපන කිරීමේ දේව ප්‍රසාද නිධානය. සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය හඳුන්වනවා අපි පාපෝච්චාරණය. එතකොට රෝගීන්ගේ ආලේපයේ අතීතයේ හැදුන්නේ අන්තිම ආලේපය ලෙස. නමුත් වර්තමානයේදී අපි මේ ප්‍රසාද නිධානය හඳුන්වන්නේ රෝගීන්ගේ ආලේපය නැමැති නාමයෙන්. දැන් ආදරේ දුවේ පුතේ මේ ප්‍රසාද නිධාන දෙක සුවදමනය කිරීමේ දේව ප්‍රසාද නිධානය හඳුන්වනු ලබන්නේ එමගින් පුද්ගලයාට ආත්මික හා ශාරීරික සුවය ලැබෙන නිසා. පාපෝච්චාරණ තුළින් ආධ්‍යාත්මික සුවය, රෝගීන්ගේ ආලේපන තුළින් ආධ්‍යාත්මික වගේම ශාරීරික සුවය ලැබෙනවා. මෙම ආත්මික හා ශාරීරික සුවය සදාතන ජීවිතය ආරම්භවා තමයි අපිට ලැබෙන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරමු සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය පිළිබඳව. අන්තර දුවේ පුතේ මොකද්ද මේ සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය? වෙනතම් මේ සමගීමේ ප්‍රසාද නිධානය. වෙනතම් මේ පාපෝච්චාරණය කියන්නේ මොකක්ද? අපි ඉස්සෙල්ලා බලමු සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය හැඳින්වීමේ සඳහා භාවිත කරන නම. සිත් හැරීමේ දේව ප්‍රසාද නිධානය. පළමුවටම අපිට හඳුනා ගන්න පුළුවන් සිත් හැරීමේ දේව ප්‍රසාද නිධානය. තම පාපී බව පිළිගෙන ඊට සමාව ලබාගෙන දෙවියන් වහන්සේ වෙතට හැරී ඒකට හඳුන්වන නිසා අපි මේ ප්‍රසාද නිධානය සිත් හැරීමේ දේව ප්‍රසාද නිධාන නමින් හඳුන්වනු ලබනවා. පශ්චාත්තාපයේ දේව ප්‍රසාද නිධානය. අපගේ පාප වලට පශ්චාත්තාප වීමේ ඇති වැදගත්කම හා පව් වලට දඩුවම ඉෂ්ට කිරීමේ ඇති අවශ්‍යතාව අවධාරණය කරන නිසා මේ පශ්චාත්තාපයේ දේව ප්‍රසාද නිධාන නමින් අපි හඳුන්වනවා පාපෝච්චාරණය නැත්නම් සමගීමේ ප්‍රසාද නිධානය. පාපෝච්චාරණය එක් එක්කෙනා පාපෝච්චාරණය කර ඒවට පව්කම කර සමාවය දෙන නිසා අපි පාපෝච්චාරණය කියන නමින් මේ ප්‍රසාද නිධාන සහාය අපි හඳුන්වනවා. සමාව දානය කිරීමේ දේව ප්‍රසාද නිධානය. මෙම දේව ප්‍රසාද නිධානයේ ප්‍රධාන ප්‍රතිඵලය තමයි පව් සමාව. ඒ නිසා මේ දේව ප්‍රසාද නිධානයේ සිත් සාමය නැත්නම් සාමය ලැබීමේ දේව ප්‍රසාද නිධානයේ ලෙස හඳුන්වනු ලබනවා. දුවේ පුතේ අතුලාන්ත මනස්ථාපනය. මොකක්ද මේ අතුලාන්ත මනස්ථාපනය කියලා කියන්නේ? අතුලාන්ත සිත් හැරීම. එහෙම නැත්නම් අපගේ මුළු ජීවිතේම පූර්ණතාවයකට නැත්නම් පූර්ණ නව මාර්ගයකට යොමු වීම තමයි අතුලාන්ත සිත් හැරීම කියලා කියන්නේ. අපගේ මුළු හදවතින්ම දෙවියන් කරා ආපසු පැමිණීම. නපුරු ත්‍යාජ කිරීම. නපුරු ක්‍රියා පිළිකුල් කිරීම. එයින් අතුලාන්ත සිත් හැරීමෙන් තොරව බාහිර කරන පශ්චාත්තාපී ක්‍රියාවල ඵල රහිත හා පැවැටිලි සහගතය. මේ හතරේ දෙවිද පාපෝච්චාරණය කිරීමදී අපි අතුලාන්තයෙන්ම අපගේ පව වල සමාව ගන්න නැත්නම් අර සක්‍රමේන්තුවක් ලැබීමට තියෙන කැමැත්ත නිසාම කරන්නන් වාලේ පාපෝච්චාරණ ලබා ගැනීම සිදුවන්නේ ක්‍රියා ඵල රහිත වීමක් සහ පැවැටිලි සහගත පාපෝච්චාරණය. දෙවියන්ගේ ප්‍රිය මඩුරණ විදුණු හදවතකි. ඉතින් ආදර දුවේ පුතේ දෙවියන්ගේ ප්‍රිය මඩුර විදුණු හදවත. එනම් අපි සමගීමේ ප්‍රසාද නිධානය ලබා ගැනීමේදී ක්‍රිස්තුස් වහන්සේ පූජා ප්‍රසාදිතමා මගින් අපිට සමාව භාජනය කරනවා. ඉතින් ආදර දුවේ පුතේ දන්නවා සමගීමේ ප්‍රසාද නිධානය ලබා ගත්තේ දිවස ප්‍රසාද වහන්සේ ප්‍රතිබාර බැලීමට ප්‍රථම ඒ සමගීමේ ප්‍රසාද නිධානය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඔබට දැන් තිබෙනවා. පශ්චාත්තාප වෙන්නු කළ යුතු දේවල්.
පාපයක් සිදු විට පළමුව අපි අපගේ පව් වලට මනස්ථාපනය විය යුතුයි. මනස්ථාපනය වීම යනු හදවතේ ඇතිවන ශෝකයෙන් හා කල වරද ගැන පිළිකුලක් සමග නැවත පව් නොකිරීමට අදිටන් කර ගැනීම. එනම් වත හිනාගෙන නොව සිත හිනාගෙන දෙවි සමුදුන් වෙත හැරීම. ජෝබෙන්ද්‍රස් ප්‍රසාදතුමාගේ පොතේ දෙවන පරිච්ඡේද 14 වෙනි වගන්තයේ තියෙනවා වත හිනාගෙන නොව සිත හිනාගෙන දෙවියන් වෙත හැරීම. මේ මත දුවේ පොතේ මනස්ථාපනයේ ආකාර දෙකයි. මනස්ථාපනයේ ආකාර දෙකයි. එක තමයි දයාදිග මනස්ථාපනය, අනිත් එක තමයි භයාදිග මනස්ථාපනය. දයාදිග මනස්ථාපනය, භයාදිග මනස්ථාපනය. පොතේ තියාගන්න මනස්ථාපනයේ ආකාර දෙකයි. පළවෙනි එක දයාදිග මනස්ථාපනය, දෙවෙනි එක භයාදිග මනස්ථාපනය. මොකද මේ දයාදිග මනස්ථාපනය කියලා කියන්නේ? දයාදිග මනස්ථාපනය කියලා කියන්නේ සියල්ලට වැඩියෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම මුල් කරගෙන ප්‍රේමය නිසා ඇතිවන මනස්ථාපනය. සියල්ලට වඩා දෙවියන් වහන්සේට ප්‍රේම කරමින් ප්‍රේමය නිසා ඇතිවන මනස්ථාපනය තමයි දයාදිග මනස්ථාපනය කියලා කියන්නේ. ඒ ප්‍රේමයේ මනස්ථාපනය ලෙසද හඳුන්වන්නට පුළුවන්. මේ හඳුන්වනවා ප්‍රේමයේ මනස්ථාපනය ලෙස. ඔබට විරුද්ධව ඔබට පමණක් විරුද්ධව මම පව කළේ. ගීතාවලිය 51 44 වෙනි වගන්තයේ ලස්සන ගීතයක්. ඔබට විරුද්ධව ඔබට පමණක් විරුද්ධව මම පව කළෙමි. මහා කරුණා මිදෙන් ඔබේ අනේ දෙවියනි වන්න මට දයා. ගීතකාව පොතේ අවධානය යොමු කරන ගීතකාව එක බලබල අහන්න ලස්සන ගීතකාවක්. පව් සමාවේ ගීතකාව ගීතාවලිය සඳහන් වන ගීතාවලිය 51 4 වගේ වගන්තිය තමයි මේස සඳහන් වෙන්නේ. right. සුළු පාපයක් වූ විට දයාදිග මනස්ථාපනයේ එහෙම නැත්නම් ඒකින් අපිට පවවලට සමාව ලැබෙනවා. ඉහිත් මරණයේ පාපයක් කළ විට සැබෑ දයාදිග මනස්ථාපනයේ පමණ ප්‍රමාණවත් නොවේ. හැකි විගස පාපෝච්චාරණය කිරීමේ අධිෂ්ඨානය කර මරණීය පාපයට දයාදිග මනස්ථාපනය වෙනවා. දයාදිග මනස්ථාපනය වූ මරණීය පාපයටද සමාව ලැබෙනවා. ස්වර්ගීය ජීවිතයේවත් දේව රාජ්‍යයේ අහිමි වී නිරේ දුක්ගාමිනා වලට ලක් වී වේදනාව විඳීමට සිදු වී බිය කරුණු කොටගෙන යමෙක් තමාගේ පාපයන්ට දුක් මනස්ථාපනය වෙනවා. ඒ භයාදිග මනස්ථාපනය ලෙස හඳුන්වන්නට පුළුවන්. එහෙනම් පුතේ වෙන භයාදිග මනස්ථාපනය කියලා හඳුන්වන කොටස මොකද්ද? ස්වර්ගීය ජීවිතයේ හේවා දේව රාජ්‍ය අහිමි වී නිරේ දුක්ගාමිනා වලට ලක් වී දුක් වේදනා විඳීමට සිදු වී බය කරුණු කොටගෙන යමෙක් තමාගේ පාපයන්ට දුක් මනස්ථාපනය වෙනගේ භයාදිග මනස්ථාපනය. භයාදිග මනස්ථාපනය සුදාත්ම යම් කරුණු කොටගෙන තමයි උන්වහන්සේගේ පෙළඹීම යටතේ තමයි අපිට ලැබෙන්නේ. කෙසේ වෙතත් භයාදිග මනස්ථාපනයේ පාපක්ෂමාව ලැබෙන අතර භයාදිග මනස්ථාපනය වුවන් තම පාපයන්ට සම්මුති සංදාන දේ ප්‍රසන්න තුළ පාපක්ෂමාව ලබාගත යුතුයි. භයාදිග මනස්ථාපනය වගේ පාප සමාන ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සමගින්ගේ සන්දානයේ ප්‍රසාදිධානී වගේ පව සමාව ලබාගත යුතුයි. සමගින් සන්දාන දේ ප්‍රසාදයේ වෙත පිය නැගීමට අපේක්ෂා කරන අනුගමනය කළ යුතු දේවල් පළවෙනි එක තමයි තමා පිළිබඳ ආත්ම සෝදසියක නිරත විය යුතුයි. තමා මම මොනවද කරලා තියෙන වැරදි මේවා දේව පනත් වලට විරුද්ධ ඒ විදිහට තමා පිළිබඳ ආත්ම සෝදසියක දෙන්න ඕනේ. දෙවෙනි එක තමයි කළ පාපයන්ට මනස්ථාපනය වීම. භයාදිග මනස්ථාපනයට දයාදිග මනස්ථාපනය තමයි මේ කළ පාපයන්ට මනස්ථාපනය වීමේදී නිර්දේශ කරන්නේ. පැහැදිලි දෙවියන් වහන්සේට ප්‍රේමයක් දක්වන්නේ මේ ප්‍රේමය තුළ මනස්ථාපනය. නැත්නම් අපි කරපු වලට බය වෙලා නිරේට එන අය ඉඳ මම මේ මොනවා විදිහේ එහෙම බයකින් නෙමෙයි. දෙවියන් වහන්සේ ප්‍රේමී. බයකින් මනස්ථාපනය නෙමෙයි. නැවත එම පවුණු කිරීමට හිතාගෙන. කළ පව් පාපෝච්චාරණය කිරීමේවත් සමගි සන්දානයේ දේව ප්‍රසාදී ධානය ලබාගෙන දෙන දඬුව මහා පස්තරතාපේ ක්‍රියා ඉටු කිරීම නැත්නම් වර්ධිගෙවි. සැබෑ ලෙස මනස්ථාපනය වී තම සිත හරවාගෙන සමගි සන්දානයේ දේව ප්‍රසාදී ධානය ලබා ගන්න කල යුත්තේ වත ඉරා ගැනීමක් නොව සිත ඉරා ගැනීම. සිත ඉරා ගැනීම කියන්නේ වැරදි නිවැරදි කර ගැනීම.
උදාහරණයක් විදිහට ගත්තොත් දුවේ පුතේ සොරකම් කර දේවල් නැවත අයිති කරවන්න ලබා දී කරපු අලාභහානි වලට වන්දි ගෙවීම තව දුගේ මගේ යාචකයට උදව්පකාර කිරීම එතකොට ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. එතකොට මනස්ථාපනයේ ක්‍රම තමයි මේ තියෙන්නේ. මනස්ථාපනයේ ක්‍රම යාඥාව, නිර්ආහාරශීලී රැකීම, දන් දීම, දුක් වේදනා හා බලාපොරොත්තු කඩේ ඉවසගෙන දරා ගැනීම, කතරම් මෙහෙසුවා අපට පැවරෙන කාර්යයන් සතුටින් ඉටු කිරීම. මොනවාද මනස්ථාපනයේ ක්‍රම? පස්සත්තාපනයේ ක්‍රම යාඥාව, නිර්ආහාරශීලී රැකීම, දන් දීම, දුක් වේදනා බලාපොරොත්තු කඩේ ඉවසීමෙන් දරා ගැනීම, කතරම් මෙහෙසුවා අපට පැවරෙන කාර්යයන් සතුටින් ඉටු කිරීම. දුව පුතේ මොනවාද මේ පස්සත්තාපයේ දේ ප්‍රසාද නිධානයේ ප්‍රතිඵල? එහෙම නැත්නම් සමගීමේ සන්ධානයේ දේ ප්‍රසාදයෙන් ලැබෙන ප්‍රතිඵල. මෙම දේ ප්‍රසාද නිධානයේ පූර්ණ බලය දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ නැවත පිහිටුවීම උන්වහන්සේ සමග ඉතා සමීප මිත්‍රත්වයකින් බැඳීම මත රඳා පවතින. දෙවියන් වහන්සේ සමග සමගී සන්ධානයට පැමිණීම මේ දේ ප්‍රසාද නිධානයේ පරමාර්ථය හා ප්‍රතිඵල වෙනවා. එහෙනම් මොකද්ද මේ සමග සන්ධානයේ දේ ප්‍රසාද නිධානයේ පරමාර්ථය හා ප්‍රතිඵල? දෙවියන් වහන්සේ සමග ඉතා සමීප මිත්‍රත්වයකින් බැඳීම, දෙවියන් වහන්සේ සමග සමගී සන්ධානයට පැමිණීම තමයි මෙහි පරමාර්ථය වන්නේ. පස්සත්තාප වර්ධයෙන් හා ආත්මික සුදානම්ගේ යුතුව මෙම දේ ප්‍රසාද නිධානය ලබන්නට ඇතිවන සමගිය නැත්නම් සන්ධානය අතිමහත් ආධ්‍යාත්මික අස්වැසිල්ල සහිත හදවතේ ජනිත වන පූර්ණ චිත්ත සාමයක් හා සාන්ත භාවයකින් යුක්ත වෙනවා. පස්සත්තාප දේ ප්‍රසාද නිධානයේ ප්‍රතිඵල සර ආධ්‍යාත්මික පුනර්ජීවනයක් ලැබෙනවා. මනුෂ්‍ය තුන්කම නැවත පිහිටීමක් සිදු වෙනවා. දෙවියන් වහන්සේගේ ධර්මාන්ගේ ජීවිත තුළ උරුම විතු ආශිර්වාදයන්ගෙන් ගෙන එනවා. මේ සියලු දේ වල වැදගත් වන්නේ දෙවියන් වහන්සේ සමග ඇති මිත්‍රත්වයයි. ඊනම් පස්සත්තාපයේ මගේ පාපෝච්චාරණය මගේ අපිට ලැබෙන වැදගත්ම දේ තමයි දෙවියන් වහන්සේ හා සමග මිත්‍ර වීම. right. සංවිසන්ධානයේ තුලින් බිඳවැටුණු සබලතා නැවත ගොඩනගෙනවා. පව් වලට සමාව ලැබෙනවා. අතුලාන්ත සැනසීම ලැබෙනවා. විතරක් නෙවෙයි නැවත පව් නොකිරීමට ශක්තිය මෙමගින් ලැබෙනවා. සුදලිවිලි පාඩයකට අපි යොමු වෙමු පාපචාරණය පිළිබඳව. පසුතැවෙදී සිත් හරවා ගැනීම උවමනාව නැතයි සිතන සිල්වතුන් 99 දෙනෙකුට වඩා පසුතැවී සිත් හරවා ගන්නා එක පව්කාරයෙක් ගැන ස්වර්ගයේ ප්‍රීතිය ඇති වෙන්නේ මම ඔබට කියමි. එහෙනම් අද දුවපතේ ඔබ කරන පව වලට ඔබ මනස්ථාපනය වෙන්න පාපෝච්චාරණය කරන්න. සම්දන් වහන්සේ හැරි පේදුරු දෙස බැලුසේ පේදුරු අද කුකුලා වඩලන්න පළමුවෙන් ඔහු නාගනමේ තුන්වරක් ඔබ මාගෙන කියන්නේ යයි සම්දන් වහන්සේ ඔහුට පැවසු කීම සීකොට පිටතට ගොස් දැඩි දුකින් හැරි. අපි දන්නවා අද දුවේ පුතේ ජේසුස් වහන්සේව පාවා දීම සිදු කරේ ජුදාස් කාර්ය. හැබැයි ජේසුස් වහන්සේ පාවා දීම මෙලක් නොමැතිවමක සිදු කරා පේදුරු තුමා. හැබැයි මේ දෙන්නම කරපු එකම පාප ජේසුස් වහන්සේ පාපා දුන්නා. ජේසුස් වහන්සේ අඳුරන්නේ නැහැ කියලා. හැබැයි අපිට බයිබලයේ ශුද්ධ බයිබලයේ අපිට පැහැදිලිව පෙන්වන්න කරනවා ජුදාස් කාර්ය තමුන්ගේ පව් වලට මනස්ථාපනය වුණේ නැහැ. නමුත් පේදුරුතුමා තමුන්ගේ පව් වලට මනස්ථාපනය වෙලා දැඩි දුකින් වැළපුණා කියලා සඳහන් වෙනවා. ඉතින් අද දුවේ පාපයක් සිදු වෙන්න පුළුවන් එක මනුෂ්‍ය ස්වභාවය. පව් මිනිසා ස්වභාවයෙන්ම පාපයට එහෙම නැත්නම් ලෞකිකත්වයට ඇදී යන පුද්ගලෙක්. හැබැයි අපි පව් වලට මනස්ථාපනය ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම නැති වී ගිය දේව සම්බන්ධතාවය අපිට නැවත ගොඩනගා ගන්නට පුළුවන්. ඒ ආදර දුවේ පුතේ පාපෝච්චාරණේ සංක්‍රමණයට දින වැදගත්කම අවබෝධ කරගන්නේ ඒ අනුව ජීවත් වෙන්න නිරතුරුවම අවම වශයෙන් මාස 3කට වරක්වත් පාපෝච්චාරණේ සංක්‍රමණය ලබා ගන්න. එහෙමත් බැරි නම් අවම වශයෙන් වසරකට වරක්වත් බොහෝ දුරට දේවස්ථාන මංගල්‍ය වෙන පාස්කු කාලයේදී නත්තල් කාලයේදී පාපෝච්චාරණේ සංක්‍රමණය ලබා දෙන්න.
ඉතින් ඒ වන්ට සහභාගී වෙන්න සක්‍රමේන්තුවට. අපිට පුළුවන් ඕනම අවස්ථාවක ගරු පේතුමේ කොහොම වෙයි පාපොච්චාරණ සක්‍රමේන්තුව ලබා ගන්න. පේතුමාගේ හමු වීම හැකි වෙලාව. ආදර දුවේ පුතේ දැන් මේ සක්‍රමේන්තුව ඇති වැදගත්කම අවබෝධ කරගනිමින් අපි යමු ඊළඟ අපේ වැදගත් අපි කතා කරන සුදු දේව ප්‍රසාද නිධානය තමයි රෝගීන් ආලේප කිරීමේ දේව ප්‍රසාද නිධානය. රෝගීන් ආලේප කිරීමේ දේව ප්‍රසාද නිධානය කියන්නේ මොකක්ද? ජේසුස් වහන්සේ දුස්සේවන වැදගත් තැන රෝගීන් සුව කිරීමට හිමි වුණා. අංශභාග රෝගියා සුවපත් කිරීම හා අතක් පනති මිනිසා සුවපත් කිරීම මේ රෝගීන් සුව කිරීම පිළිබඳව අපිට උදාහරණ දක්වන්න පුළුවන්. මෙම සුව කිරීම වලදී රෝගියාගේ විශ්වාසයද ඉතා වැදගත් වුණා. ජේසුස් වහන්සේ සලුවට ඇදගෙන සෝ ස්ත්‍රියට උන්වහන්සේ මෙසේ වදාළසේ දියණී ඔබ ඇදහිල්ල ඔබ සුවපත් කළේය. ජේසුස් වහන්සේ අපොස්තලුන් ධර්මදූත සේවයේ පිහිටවනවා. ජේසුස් වහන්සේ තම අපොස්තලුන් ධර්ම සේවයට ඒව කළ ඔහුද රෝගීන් සුවපත් කළා. ඔහු කියන්නේ අපොස්තලවරු බොහෝ රෝගීන්ද තෙලින් ආලේප කොට සුවපත් කළා. එපමණක් නොව ජාපොත්තුමාද රෝගීන්ගේ ආලේපය පිළිබඳව මෙලෙස උගන්වලා තියෙනවා. ඔබ අතරේ යමෙක් රෝගීව සිටින්නා ඔහු සභා මූලිකයන් කැදවා ගනීවා. ඒ මූලිකයෝ සමිඳුරන් වහන්සේගේ නාමයෙන් ඔහු තෙලින් ආලේප කොට ඔහු උදෙසා යාඥා කරත්වා. එවිට ඇදහිල්ලෙන් පුදන යාඥාවෙන් රෝගියාට සුවය ලැබේ. සමිඳුරන් වහන්සේ වූ නැගිටිනු නැත. ඔහු පව කර තිබේනම් ඒ පව උට කමා කරනු ලැබේ. රෝගීගේ ආලේප පිළිබඳ මුල් කිතුණු සභාවෙන් පැවතුණු ලක්ෂණය තමයි මේ තියෙන්නේ. මේ කරුණින් පෙන්වු කරන්නේ මුල් කිතුණු සභාව තුළ රෝගීන්ගේ ආලේපය නැමැති දේව ප්‍රසාද නිධානය පැවති බවයි. රෝගීන්ගේ ආලේපය අනුව කෙනෙකු බරපතල ලෙස රෝග සිටින නිසා හෝ මහල වේට පත් වීම නිසා හෝ ඔබට ආධ්‍යාත්මික ශක්තියක් සිත ශාන්තියක් කායික සුවයක් පතා දානය කරන ලබන දේව ප්‍රසාද නිධානය. සුදු සභාවේ මොකද්ද මේ සක්‍රමයට පිට තියෙන ඉගැන්වීම කියලා අපි අවබෝධයක් ලබා ගන්නවා. දේව ප්‍රසාද නිධාන හදෙන එක් දේව ප්‍රසාද නිධානයට විශේෂාකාරයෙන් රෝගීන්ගේ ශක්තිමත් කිරීම සඳහා වෙන්කොට ඇත. මුල් අවදියේ සිටම පෙරදිග හා අපරදිග කතෝලික සභා දෙකේම දේවවන්දනා සම්ප්‍රදාය ශුද්ධෝතයි රෝගීන් ආලේප කිරීම චාරිත්‍රය පැමිණි බවට සාක්ෂි ඇත. දැන් මෙවලද මේ පෙරදිග සහ අපරදිග සභාගේ දෙදුවේද මේ පෙරදිග සහ අපරදිග සභාව පිළිබඳව අපි අවබෝධයක් ගද්දී ශුද්ධෝ සභාව මුල් සියවසේ හතර තුල බෙදෙනවා පෙරදිග සහ අපරදිග ලෙස. අද දුවේ පුතේ පෙරදිග කියලා කියන්නේ කොන්ස්ටන්ටිනෝපල් නගරයේ පෙරදිග එහෙම නැත්නම් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි සභාවන් පෙරදිග සභාවට අයත් වෙන අය තමයි ඔය ග්‍රීක භාෂාව කතා කරපු අය. අපරදිගය තමයි පුතේ රෝම සභාවට අයත් වෙන්නේ. එයාලා තමයි ලතින් භාෂාව කතා කරපු අය. ඒතර මේ කතෝලික සභාවන් දෙක වර්තමානයේ දෙපෙදී වෙන වෙලා තියෙනවා මේ පෙරදිග ග්‍රීක උගරක සභාව සහ කතෝලික රෝමාන කතෝලික සභාව ලෙස. එතකොට මේ සභා දෙකේද මුල් කාලෙම මුල් සියවස තුල මේ රෝගීන් ආලේප කිරීමේ චාරිත්‍රයක් තිබලා තියෙනවා. කාලය සමග රෝගීන් ආලේප කිරීමේ දේව ප්‍රසාද නිධානය මරණ මංචකයේ සිටින්නට පවණ දානය කෙරුණි. මේ හේතු නිසා ක්‍රමයෙන් අන්තිම ආලේපයන් දෙන්නීමට පටන් ගන්නවා. මේ ක්‍රමිකව විකාශ වීම අපි දන්නවා මේ රෝගීන්ගේ ආලේපය අන්තිම ආලේපයේ ලෙස හැදෙනවා. රෝගී පුද්ගලයා ගැලවීමට උපකාරී වන්නේ නම් ඔහු නැවත සුවපත් කළ ලෙස ස්වාමීන් වහන්සේට ආරාධනා කරයි. දෙවන වතිකානු ශුද්ධෝ මන්ත්‍රණ සභාව දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ ඉගැන්වීම් සැලකිලිට ගනිමින් අතිඋතුම් 6 වන පාවුල ශුද්ධෝත්තම පියතුමන් රෝගීගේ දිව්‍යමය ආලේපය නැමැති අපොස්තලික ව්‍යවස්ථාවේ මෙසේ වර්ණනා තියෙනවා. බලවත් ලෙස රෝගී තැනැත්තාට ඔලිව් හෝ වෙනස් ශාකීන් ලබාගෙන නියමාකාරයෙන් ආශිර්වාද කර
තෛලයෙන් ඔහුගේ ඇයගේ නලන හා දෑත් ආලේප කරමින් පහ සදහන් වචන වරක් පමණ උච්චාරණය කරමින් රෝගීන් ආලේප කිරීමේ දේව ප්‍රසන්නිධානයේ දානය කරනු ලැබේ. මොකද ඒ වචන මේ පාරිශුද්ධ ආලේපයෙන් තමන්ද ආලේපයෙන්ද තමන් වහන්සේගේ දයාබර කරුණාවෙන්ද ස්වාමීන් වහන්සේ සුදාත්මයන් වහන්සේගේ වරම් දෙමි ඔබට ආධාර කරන සේක්වා. ආමේන්. ඔබේ පවුලෙන් ඔබ බොදා ගැනීමේ දානය කර කරුණාබරව ඔබ සනසන සේක්වා. ආමේන්. ඉතින් අද දුවේ අපි බලමු රෝගීන්ගේ ආලේප කිරීම පිළිවෙත තුළින් පිළිවෙත මොකක්ද කියලා. මුලින්ම ආරම්භක පිළිවෙත, ඊළඟට පශ්චාත්තාපක පිළිවෙත, දේවාර්ථ පිළිවෙත, විශ්වාසිකී ආඥා, හිසමත අත්බීම, රෝගී ආලේප කිරීම, ධනෙ ආලේප කිරීම, දිවස ප්‍රසන්නවස් දානය කිරීම, ආශිර්වාදය. ඒ අද දුවේ මේක දේවස්ථානයේ තුල නොවේ බොහෝ දුර රෝගී ස්ථානයේ ප්‍රෝහණය නිවස ඇතුළත රෝගීන්ගේ ආලේප දානය කිරීමේ සක්‍රමෙන්තු දානය කරන්න පුළුවන්. රෝගීන් ආලේප කිරීමේ දේහ ප්‍රසන්නධනය ලැබෙන වරප්‍රසාද තමයි පෞද්ගලිකව තමන්ගේ මුළු සභාවෙන් යහපත වෙන්නේ රෝගීව කියලා විශ්වාසන දුක් ප්‍රාන්තයට සම්බන්ධ කිරීම. රෝගී භවය හා වයස්ගත වීමෙන් හෝ ඇතිවන වේදනා ක්‍රිස්තියානි ඊළාවෙන් තරා ගැනීමට අවශ්‍ය ශක්තිය, සාමය, ධෛර්යය ලැබෙනවා. රෝගී තැනැත්තාට සම්ප්‍රසන්දානි දේව ප්‍රසන්නිධානයේ මගින් පාපක්ෂමාව ලබා ගැනීමේ අවස්ථාවක් නොතිබුණේ නම් ඔහුගේ පව් වලට ඇතුළාන්ත සමව ලැබෙනවා. ඔහුගේ ඇයගේ ආත්ම ගැලීමට ගෝචර වන්නේම ශාරීරික සුවයකුත් ලැබෙනවා. සදාකාලික ජීවිතයක් කරා එතර වීමට සූදානම් කිරීමකුත් රෝගීන්ගේ ආලේප තුළින් සිදු වෙනවා. රෝගීන්ගේ විශ්වාසය හා බලාපොරොත්තු පෝෂණය කරමින් තම ජීවිතයේ පෙරටම යාමට ධෛර්යය ලැබෙනවා. ඉතින් අද දුවේ පුතේ ඔබට මේ ලැබෙන ක්‍රියාකාරම ඔබ යොදු කරන්න රාත්‍රී ආඥාදී දවස් තුල සිදු පව් දැන ගැනීමට හෘද සාක්ෂි සෝදිස් කරනවා. අද දුවේ අපිට හෘද සාක්ෂිය කියලා දැන් තියෙන්නේ. අපි කරු පව් මොනවද කියලා සෝදිස් කරලා බලන්න. හිතන්න. අද දවසේදී මෙනෙහි කරන්න. ඔබ දැන් හිතන්න ඔබ අතින් අද සිදුවුණු පාප මොනවද? පව් මොනවද? ඒ පුතේ ඒවා දේව ප්‍රේම මුල් කරගෙන දයාධික මනස්ථාපන තුළින් පව් වලට සැබෑ මනස්ථාපන වෙනවා. පදක තියාගන්න අතර දුප්පතේ අනු වරබදාද අපේ දේව පූජාවදී අනුතමරණ කියනවා රූපිල්ලේ සෑදෙන ඔබ දෝවිල්ලට හැරෙන බව සිහි කරගන්න. ඉතින් අපි මනුෂ්‍ය ස්වභාවය වශයෙන් අපි රෝගී තත්ත්වයට පත් වෙනවා. ආධ්‍යාත්මික වෙන්න පුළුවන්, ශාරීරික වෙන්න පුළුවන්. ඉතින් අතර දුප්පතේ සුදෝ ස්වභාවයෙන් විසින් ස්ථාපිත කරලා තියෙන දේව ප්‍රසාදිනහන සක්‍රමයෙන් මේ පාපච්චන් රෝගීන් යහනේ මේ සක්‍රමයෙන් ඔබට ලබා ගැනීමට හැකියාව දෙනවා. විශේෂ ආකාරයෙන් පාපච්චන් සක්‍රමයෙන් සමගින් ප්‍රසාදිනහන අදර දුප්පතේ මේ ප්‍රසාදිනහන වලට භක්තියෙන් සහභාගී වෙන්න, භක්තියෙන් ලබා ගන්න සක්‍රමයෙන් වලට ඔබගේ ජීවිත සක්‍රමයෙන් තුල ජීවත් කරගන්න. එතකොට ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට පුළුවන්. දෙවියන් වහන්සේ හා සමග නැවත සමග වෙන්නට පුළුවන්. දැන් දුවේ පුතේ ඔබ මේ පාඩම තුළින් අවබෝධ ලබාගත්තේ සමගීමේ ප්‍රසාදිනහනය හා රෝගීන්ගේ ආලේපයේ ප්‍රසාදිනහනය ප්‍රසාදිනහන වර්ග දෙක පිළිබඳව දුවේ පුතේ මේ ක්‍රියාකාරකම් කරන්න. එතකොට යාඥාමය ජීවිතයක් ගත කරන්න. නිරන්තරයෙන් තමන් හා සමග යාඥා කරන්නේ මනස්ථාපනය වෙන්න. දෙවියන් වහන්සේත් එක්ක නිරතුරුව සිටින්න ඔබේ ජීවිතේ යහපත් ජීවිතයක් බවට පත් වෙන්නට හැකියාව ලැබෙනවා. ඉතින් බුදු ආත්මය නැවත හමු වෙනතුරු ඔබ සැමට ජේසු පිටයි